මොඩිෆිකේෂන් වලට. ඒ වගේම liver disease එකකදී වෙන්නේ මොකද clotting factors production එක වෙන්නේ liver එකේ. So liver disease එකකදී clotting factors අඩු වෙනවා. ඒ වගේම biliary obstruction එකකදී වෙන්නේ duodenum එකට එහෙම නැත්නම් gut එකට එන bile ප්‍රමාණය අඩු වෙනවා. ඒතර bile නැතුව lipid digestion and absorption impair වෙනවා. ඒ නිසා lipid වගේම lipid soluble vitamin absorption එකත් impair වෙනවා. ඒතර lipid soluble vitamin එක තමයි vitamin K කියලා කියන්නේ. ඒතර vitamin K නැති වෙන නිසා ආපහු අර 2790 post translational modification වෙන්නේ නැහැ. ඒතර අපි කලින් කිව්ව විදිහට hemophilia A කියලා කියන factor 8 deficient වෙන එකක්, hemophilia B කියලා කියන factor 9 deficient වෙන එක. ඒතර ඔය condition දෙකම hereditary diseases, ඒ වගේම X-linked recessive. ඊළඟට von Willebrand deficiency එකේදී impair වෙනවා primary and secondary hemostasis දෙකම. මොකද primary hemostasis එකේදී ඕන වෙනවා platelet බැඳෙන සහ platelet collagen වලට බැඳෙන ඕන වැඩ දෙකටම von Willebrand factor එක ඕන. ඒ නිසා deficiency එකේදී primary hemostasis එක අවුල් වෙනවා. ඒ වගේම factor 8 එක stabilize කරන්නත් von Willebrand factor එක ඕන. ඒ නිසා clotting cascade එකත් අවුල් වෙනවා von Willebrand deficiency එකකදී. ඒ නිසා primary and secondary hemostasis දෙකම impair වෙන්න පුළුවන් von Willebrand deficiency එකකදී. vitamin K deficiency එකකදී වෙන වෙලේ අපි කලින් කිව්වා. DIC එහෙම නැත්නම් disseminated intravascular coagulation කියලා කියන්නේ මොකක් හරි infection එකක් එහෙම නැත්නම් snake bite එකක් එහෙම නැත්නම් amniotic fluid embolism ඒ වගේ condition එකකදී, ඒ වගේම complicated pregnancy එකකදී ඒ වගේ condition වලදී clotting mechanism එක over stimulate වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනවශ්‍ය විදියට stimulate වෙලා ඒ කියන්නේ අවශ්‍යතාවයක් නැතුවත් ඇඟේ තනින් තන blood clots ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ විදියට හැදෙන blood clots සඳහා වැය වෙන්නේ අපේ ඇඟේ normally හැදෙන clotting factors තමයි. ඒතර මේ විදියට හැදෙන fibrin, ඒ කියන්නේ blood clots වල ඇති වෙන fibrin අපේ ඇඟින්ම ආපහු ඒවා බිඳලා fibrin degradative products හැදෙනවා. ඒ නිසා මේ වගේ disseminated intravascular coagulation තියෙන කෙනෙක්ගේ අනිවාර්යයෙන්ම blood වල ඔය fibrin degradative products level එකත් වැඩි. ඒක සමහරවිට diagnostic method එකක් විතරත් ගන්න පුළුවන්. ඒතර ඔය විදිහට bleeding disorder එකක් තියෙන කෙනෙක්ගේ bleeding disorder එක හරියට මොකක්ද කියලා අඳුරගන්න එක investigations තියෙනවා. එතකොට කෙනෙක්ගේ අපි හිතමු primary hemostasis එකේ අවුලක් තියෙනවනම් ඒ වගේ කෙනෙක් අඳුරගන්න පුළුවන් එයාගේ bleeding time ලොකු වෙන එක. bleeding time එක ගත්තම normal time එකට වඩා වැඩි. ඒතර bleeding time කියලා එන්නේ ගොඩක් වෙලාවට අර temporary platelet plug එක හැදෙන්න යන වෙලාව. ඒ වගේම platelet count බලන ඒවා වගේ වුණත් කරන්න පුළුවන්. ඊට පස්සේ කෙනෙක්ගේ secondary hemostasis එකේ අවුලක් තියෙනවා. ඒ කියන්නේ clotting cascade එකේ අවුලක් නම් ඒක ගොඩක් වෙලාවට බලන්න පුළුවන් whole blood clotting time එකකින්. ඒකත් ඒතර normal time එකට වඩා වැඩි secondary hemostasis එකේ අවුලක් තියෙන patient කෙනෙක් හිටියොත්. ඊට පස්සේ secondary hemostasis එකේ අවුලක් තියෙන බව අඳුරගත්තොත් clotting whole blood clotting time එකෙන් ඊට පස්සේ හොයාගන්න ඕන secondary hemostasis එකෙත් ඒ කියන්නේ clotting cascade එකෙත් කොතනද අවුල තියෙන්නේ කියලා. එතකොට ඒක intrinsic path එකේද extrinsic path එකේද එහෙම වෙන් කරලා අඳුරගන්නත් පුළුවන්. ඒක සඳහා තමයි prothrombin time සහ activated partial thromboelastine time කියන investigations දෙක තියෙන්නේ. prothrombin time එක delay වෙනවා extrinsic and common path එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත්, activated partial thromboelastine time එක delay වෙනවා intrinsic and common path එකේ මොකක් හරි අවුලක් තිබ්බොත්. ඒවයි normal ranges පළවෙනින් දාලා තියෙනවා. ඒ වගේම thrombin test කියලා තියෙනවා. ඒකෙන් fibrinogen activity එක තමයි සාමාන්‍යයෙන් මයිනෝ කියලා තියෙන්නේ. ඒතර අපි මෙච්චරලා කතා කරේ hemostasis blood clots ඇති වෙන හැටි ගැන. දැන් අපි කතා කරන්නේ blood clots හැදෙන ඒවා අපේ ඇඟෙන්ම අපහු ඒ හැදෙන clots දිය කරලා දානවා. ඒ සඳහා තියෙන සිස්ටම් එක තමයි අපි fibrinolytic system කියලා තියෙන්නේ. එතකොට clotting නෙමෙයි, දැන් මේක anti clotting.
ඒතර ඇන්ටික්ලොටින් මෙකනිසම් එකේ ප්‍රධාන කම්පෝනන්ට් දෙකක් තියෙනවා. එකක් තමයි බ්ලඩ් වෙසල්ස් ඇතුලේ ක්ලොට්ස් ඇති වෙන එක වළක්වනවා. ඒ වගේම දැනට හැදලා තියෙන බ්ලඩ් ක්ලොට්ස් තියෙනවා නම් ඒවා බ්‍රේක් ඩවුන් කරන එකත් ඇන්ටික්ලොටින් මෙකනිසම් එකටම තමයි ඇති වෙන්නේ. එතකොට ඇන්ටික්ලොටින් මෙකනිසම් එකට ඇති වෙන එක කම්පෝනන්ට්ස් තමයි මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ. පළවෙනි එක තමයි ප්‍රොස්ටසයික්ලින්. ඒක ඇන්ටි ප්ලේට්ලට් ඇග්‍රිගේටර් කෙනෙක්. එයාගෙන ඉස්සරහට අපිට කතා කරන්න තියෙනවා. ටිෂු ෆැක්ටර් පාත්වේ ඉන්හිබිටර් එකකින් ඉන්නේ. එක්ස්ට්‍රින්සික් පාත් එක ඉන්හිබිට් කරනවා. ඒ වගේම ඇන්ටි ත්‍රොම්බින් වගේ සබ්ස්ටන්සස් හේතු වෙන ත්‍රොම්බින් වගේ ඒවා ඉනැක්ටිව් කරන්න. එතකොට ඇන්ටි ත්‍රොම්බින් කියන්නේ සෙරින් ප්‍රෝටියස් ඉන්හිබිටර් කෙනෙක්. මොකද අපි කලින් කිව්වා ත්‍රොම්බින් කියලා කියන්නේ සෙරින් ප්‍රෝටියස් එකක් කියලා. ඒ නිසා එයාව ඉනැක්ටිව් කරන ඇන්ටි ත්‍රොම්බින් කියලා කියන්නේ සෙරින් ප්‍රෝටියස් ඉන්හිබිටර් කෙනෙක්. ඒ වගේම අන්නේ සෙරින් ප්‍රෝටියස් ඉන්හිබිටර් එහෙම නැත්නම් කවුද ඇන්ටි ත්‍රොම්බින් කෙනාට කෝෆැක්ටර් එකක් තමයි හෙපරින් කියලා කියන්නේ. ඒතර හෙපරින් උත් අල්ටිමේට්ලි කරන්නේ ත්‍රොම්බින් ඉනැක්ටිව් කරන එක. වක්‍රාකාරව. ඊට අමතරව අපි කිව්වා liver එකකින් තමයි clotting factors හදන්නේ කියලා. එහෙම හැදෙන clotting factors liver එකකින්ම තමයි අපහු ඩිස්ට්‍රක්ට් කරලා දාන්නේ. ඒ වගේම blood වලම තියෙන තවත් substance එකක් තමයි plasmin කියලා කියන්නේ. ඒක derived වෙන්නේ plasminogen වලින්. plasminogen active වුණාට පස්සේ තමයි plasmin වඩපත් වෙන්නේ. ඒකෙන් කරන්නේ fibrinogen and fibrin digest කරලා දානවා. ඒ වගේම thrombomoduline කියලා කියන්නේ endothelial cells වල blood vessel ඇතුලේ තියෙන endothelial cells වල lumen එක පැත්තේ තියෙන cell membrane වල තියෙන integral protein එකක්. ඒක thrombin binding protein එකක්. ඒක සාමාන්‍යයෙන් ඇඟේ හැම තැනකදීම වගේ අපිට හම්බ වෙනවා. හැබැයි cerebral microcirculation එකේ thrombomoduline නැහැ. ඒතකොට අපි කලින් කිව්ව විදිහට thrombomoduline කියලා කියන්නේ endothelial cells වල තියෙන thrombin binding protein එකක්. එතකොට අපි හිතමු clotting mechanism එක අතරතුරේදී නිදහස් වෙන thrombin. එයා serine protease කෙනෙක්. එයාට පුළුවන් ඒතකොට fibrinogen වලින් fibrin බාරපත් කරන්න. ඒ වගේම ඒ thrombinම endothelial cells වල ඔන්න ඔය කියන thrombomoduline වලට බැඳුනොත් ඒ thrombomoduline and thrombin complex එකෙන් ඊට පස්සේ වෙන්නේ clotting පැත්තට නෙමෙයි anti-clotting පැත්තට. thrombin clotting cascade එකේදී තියෙන යාගේ clotting function. නමුත් ඒ thrombinම endothelial cells වල thrombomoduline ට බැඳුනට පස්සේ වෙන්නේ anti-clotting function එකක්. ඒතර දැන් ওই thrombomoduline thrombin complex එක මොකද කරන්නේ? blood වල තියෙන protein වර්ගය protein C කියලා. ඒ protein C එක activated protein C and protein S වලට බිඳලා දානවා. ඒකට මේ activated protein C and protein S වලින් තමයි ඉතුරු වැඩ ටික වෙන්නේ. ඒ එහෙම වෙන වැඩ තමයි activate වෙච්ච ඒ කියන්නේ clotting cascade එකේදී activate වෙච්ච factor 5 and factor 8 ආපහු inactive form එක බවට පත් කරනවා. ඒ වගේම අනිත් වැඩේ තමයි inactivates the inhibitor of tissue plasminogen activate. එතකොට plasminogen කියන substance එකේ active form එක තමයි plasmin කියලා කියන්නේ. ඒ plasmin වලින් තමයි අපි කලින් කිව්ව විදිහට fibrin lysis කරලා දාන්නේ ultimately. කොහොම හරි plasminogen වලින් plasmin බවට පත් කරන්නේ tissue plasminogen activator කියලා කෙනෙක්. ඒ tissue plasminogen activator කියන කෙනාව inhibit කරන වෙනත් substance එකක් තියෙනවා. ඒතර එයාගේ නම inhibitor of tissue plasminogen activator. එයා වෙන කෙනෙක්. ඒතර එයාවත් inactivate කරන එක තමයි ඔය activated protein C and protein S වල කාර්යය. ඒතකොට ඒ දෙන්නගේ වැඩේ තමයි inactivates the inhibitor of tissue plasminogen activator. අමතර දෙයක් විදිහට කිව්වොත් ඔය බයෝකෙමිස්ට්‍රි වලදී හිම අපිට හම්බ වෙන streptokinase කියලා කියන්නේ ඔය මෙතෙන්දී අපිට හම්බ වෙන tissue plasminogen activator කෙනෙක්ම තමයි. ඒතර මතක ඇත්තේ streptokinase වගේ ඒවා පාවිච්චි කරනවා myocardial infarction තියෙන patient කෙනෙක්ට. මොකද අර intravascular හැදෙන blood clots
දිය කරලා දාන්න. මොකද මේ ස්ට්‍රෙප්ටෝකයිනේස් එතකොට ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර් කෙනෙක් වගේ නිසා ඒකෙන් ප්ලාස්මිනෝජන් වලින් ප්ලාස්මින් හැදලා ඒ ප්ලාස්මින් වලට පුළුවන් ෆයිබ්‍රින් දිය කරලා දාන්න, ෆයිබ්‍රිනෝජන් දිය කරලා දාන්න. ඒ කියන්නේ ක්ලොට්ස් දිය කරන්න. ඊළඟට කොගුලේෂන් එක වළක්වන්න තියෙන එක සබ්ස්ටන්සස් තමයි අපි කියන්නේ ඇන්ටි කොගුලන්ට්ස් කියලා. එතකොට ඇන්ටි කොගුලන්ට්ස් වර්ග තියෙනවා. ඉන් විවෝ පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙනවා, ඉන් විට්‍රෝ පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඇතුළ සහ එළිය දෙකේම පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඉන් විවෝ පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට විටමින් K ඇන්ටගොනිස්ට් එකක්. ප්‍රසිද්ධම උදාහරණය වෝෆරින්. එතකොට අපි දන්නවා විටමින් K නැතුව අර 2 7 9 10 කියන ප්‍රෝටීන් ෆැක්ටර්ස් වල පෝස්ට් ට්‍රාන්ස්ලේෂනල් මොඩිෆිකේෂන් වෙන්නේ නැහැ. ඒ ඉන් විවෝ පාවිච්චි කරන ඒවා ඉන් විට්‍රෝ පාවිච්චි කරන ඒවා වෙන්නේ විටමින් K ඇන්ටගොනිස්ට් නෙමෙයි ඒවා. ඒවා ගොඩක් වෙලාවට කැල්සියම් චීලේටිං ඒජන්ට්ස්. මොකද අපි කිව්වා කැල්සියම් ඕන ක්ලොටින් ෆන්ක්ෂන් වලට, ඒ වගේම ප්ලේට්ලට් වල ෆන්ක්ෂන් වලට. එතකොට මොන හරි සබ්ස්ටන්ස් එකකට පුළුවන් නම් කැල්සියම් චීලේටිං ෆන්ක්ෂන් එක කරන්න, ඒකෙන් බ්ලඩ් ක්ලොට් ඇති වෙන එක වළක්වන්න පුළුවන්. ඒ වගේ සබ්ස්ටන්සස් වලට උදාහරණ තමයි සෝඩියම් සිට්‍රේට්ස්, සෝඩියම් ඔක්සලේට්, EDTA වගේ සබ්ස්ටන්ස්. විශේෂයෙන්ම ගොඩක් වෙලාවට ඔය EDTA කියන එක නම් ලැබ් වල පාවිච්චි කරනවා බහුල වශයෙන්. ඒ වගේම ඉන් විවෝ ඇන් විට්‍රෝ අවස්ථා දෙකේදීම පාවිච්චි කරන්න පුළුවන් සබ්ස්ටන්ස් එකක් තමයි හෙපරින් කියලා කියන්නේ. අපි කිව්වා හෙපරින් කියන්නේ ඇන්ටිथ्रोम्बिन වලට කෝෆැක්ටර් එකක්. එතකොට ඒකෙන් ඇන්ටිथ्रोम्बिन වල ෆන්ක්ෂන් එක ෆැසිලිටේට් කරනවා. එහෙම කරලා thrombin ඉන්හිබිට් කරලා තමයි බ්ලඩ් ක්ලොට් වෙන එක වළක්වන්නේ. ඉතින් අපි දන්නවා බ්ලඩ් වර්ග එකකට වඩා තියෙනවා කියලා. ඒ වගේම බ්ලඩ් ගෲප් කරන විදිහත් ඒ කියන්නේ බ්ලඩ් ගෲපින් සිස්ටම් නුත් එකකට වඩා තියෙනවා. ඒතර මේ වෙනකොට ගොඩක්ම පාවිච්චි කරන එක තමයි බ්ලඩ් ගෲප් කරන විදියට ABO සිස්ටම් එක. එතකොට ඒකෙදි අපි කරන්නේ කෙනෙකුගේ බ්ලඩ් ගෲප් එක කියන එක තීරණය කරනවා එයාගේ RBC මත තියෙන ඇන්ටිජන් එකක් පදනම් කරගෙන. එයාගේ RBC මත තියෙන ඇග්ලුටිනෝජන් A කියන ඇන්ටිජන් එක නම් එයාගේ බ්ලඩ් ගෲප් එක A, ඇග්ලුටිනෝජන් B නම් තියෙන එයාගේ බ්ලඩ් ගෲප් එක B, ඇග්ලුටිනෝජන් A and B දෙවර්ගෙම තියෙනවා නම් එයාගේ බ්ලඩ් ගෲප් එක AB. ඔය එක ඇග්ලුටිනෝජන් වර්ගයක් වල නැත්නම් ඒ කියන්නේ ඇන්ටිජන් නැත්නම් එයාගේ ඒ කියන්නේ A හෝ B ඇන්ටිජන් නැත්නම් එයාගේ බ්ලඩ් ගෲප් එක O. අනිත් එක තමයි සාමාන්‍යයෙන් A බ්ලඩ් ගෲප් එක තියෙන කෙනෙක් උදාහරණයක් විදියට එයාගේ සීරම් එකේ තියෙනවා ඇන්ටිබොඩි B. ඒ වගේම B බ්ලඩ් ගෲප් එක නම් තියෙන්නේ එයාගේ සීරම් එකේ තියෙන ඇන්ටිබොඩි වර්ගය A. AB නම් ගෲප් එක එයාගේ සීරම් එකේ එක ඇන්ටිබොඩි එකක්වත් නැහැ. ඒ කියන්නේ AB වලට විරුද්ධ එක ඇන්ටිබොඩි එකක්වත් නැහැ. O බ්ලඩ් ගෲප් එක තියෙන කෙනෙක් නම් එයාගේ සීරම් එකේ A සහ B කියන දෙකටම විරුද්ධ. ඒ කියන්නේ ඇන්ටි B and ඇන්ටි A ඇන්ටිබොඩි වර්ග දෙකම තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය අපි කිව්ව විදිහට A B කියන ඇන්ටිජන් වලට විරුද්ධ සීරම් එකේ තියෙන ඇන්ටිබොඩීස්, ඒ කියන්නේ ඇන්ටි A and ඇන්ටි B කියන ඇන්ටිබොඩීස් ගත්තම ඒවා ගොඩක් වෙලාවට IgM ටයිප් එකේ ඒවා. නමුත් සමහරට IgG ටයිප් එකේ ඉමුනොග්ලොබින් වෙන්නත් පුළුවන්. අනිත් වැදගත් දේ තමයි ෆීටල් ලයිෆ් එක කාලේ ඔය ඇන්ටිබොඩීස් ප්‍රසන්ට් වෙන්නේ නැහැ මේ හියුමන් බ්ලඩ් වල. එතකොට කෙනෙක්ගේ ඔය ඇන්ටිබොඩීස්, ඒ කියන්නේ ඇන්ටි A and ඇන්ටි B කියන ඇන්ටිබොඩීස් ඩෙවලොප් වෙන්න පටන් ගන්න එයා ඉපදුනාට පස්සේ. මොකද ඉපදිච්ච ගමන්ම ඒ ඉපදුන ළමයා අපි කන කෑම වලින් සහ එන්ටරික් බැක්ටීරියාස් වලින් ඔන්න ඔය කියන A and B කියන ඇන්ටිජන් වර්ග දෙවර්ගයටම එක්ස්පෝස් වෙනවා. ඒ කියන්නේ අපි කන කෑම වලින් සහ එන්ටරික් බැක්ටීරියාස් වල ඒ ඔය දෙවර්ගෙම ඔය ඇන්ටි A and B කියන ඇන්ටිජන් වර්ග දෙවර්ගෙම තියෙනවා. ඒ කියන්නේ A B කියන ඇන්ටිජන් තියෙන්නේ RBC human RBC මත පමණක් නෙමෙයි අපි කන කෑම වල ඒ වගේම එන්ටරික් බැක්ටීරියා මාර්ගයෙන් අපේ යකට
ඔය ඇන්ටිජන් ශරීරගත වෙනවා. ඒ නිසා අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු B බ්ලඩ් ගෲප් එක තියෙන බබෙක් ඔන්න ඉපදුනාට පස්සේ එයා කන කෑම වලින් ඊට පස්සේ එන්ටරි බැක්ටීරියා වලින් කියන ඔන්න ක්‍රම වලින් එයා ගේ ඇඟට ඇන්ටිජන් A කියන එක එක්ස්පෝස් වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තේ B බ්ලඩ් ගෲප් එකේ තියෙන බබෙක්. ඉපදුනාට පස්සේ එයා කන කෑම වලින් B ඇන්ටිජන් වගේම A ඇන්ටිජන් වලට එක්ස්පෝස් වෙනවා. නමුත් B ඇන්ටිජන් කියන එක එයාට අලුත් දෙයක් නෙවෙයි. මොකද එයාගේ බ්ලඩ් වල තියෙන්නේ RBC මත තියෙන්නේ B ඇන්ටිජන්. නමුත් ඒ නිසා ඒවට විරුද්ධව ඇන්ටිබොඩිස් හදන්නේ නැහැ. නමුත් අර A ඇන්ටිජන් කියන එක එයාට අලුත් දෙයක්. ඒ නිසා අන්න ඒ A ඇන්ටිජන් කියන එකට විරුද්ධව එයාගේ ඇන්ටිබොඩිස් හදනවා. ඒතර ඇන්ටි A. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් අපි කියන විදිහට B බ්ලඩ් ගෲප් එක තියෙන කෙනෙක්ගේ සීරම් එකේ තියෙන ඇන්ටිබොඩි වර්ගය A වෙන්නේ. ඒ කියන්නේ ඇන්ටි A වෙන්නේ. ඒ වගේම A බ්ලඩ් ගෲප් එක නම් තියෙන්නේ එයාගේ සීරම් එකේ තියෙන ඇන්ටිබොඩි වර්ගය ඇන්ටි B. ඒ විදිහටම බ්ලඩ් ගෲප් එක AB නම් එයාගේ සීරම් එකේ එක ඇන්ටිබොඩි එකක්වත් නැහැ AB වලට විරුද්ධව. බ්ලඩ් ගෲප් එක O නම් ඒ කියන්නේ එයාගේ RBC වල AB කියන ඇන්ටිජන් වර්ග දෙකම නැහැ. ඒ නිසා දෙකම එයාට අලුත්. ඒ නිසා පිටින් ශරීරගත වෙන ආහාරවල සහ ඒ වගේම එන්ටරි බැක්ටීරියා වල තියෙන ඇන්ටිජන් A ඇන්ටිජන් B වලට විරුද්ධව එයාගේ සීරම් එකේ ඇන්ටිබොඩි AB දෙවර්ගෙම හදනවා. ඒ නිසා O බ්ලඩ් ගෲප් එක තියෙන කෙනෙක්ගේ සීරම් එකේ ඇන්ටි A and ඇන්ටි B කියන ඇන්ටිබොඩිස් වර්ග දෙවර්ගෙම අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ human RBC මත තියෙන තවත් ඇන්ටිජන් වර්ගයක් තමයි AB වලට අමතරව RH කියන ඇන්ටිජන් එක. රීසස් ඇන්ටිජන් එක. ඒතර රීසස් සාධකය කියන එක. මේක මුලින්ම අඳුරගත්තේ රීසස් කියන මధుර විශේෂයෙන් නිසා තමයි මේක රීසස් සාධක කියලා නම් කරලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මේ රීසස් සාධකය කියන එක අඳුර ගන්න පුළුවන් වෙන්නේ RBC සෙල් මෙම්බ්‍රේන්ස් වල මතම විතරයි. මොකද අපි කිව්වා කලින් A සහ B කියන ඇන්ටිජන් වර්ග නම් human RBC වගේ මත වගේම අපි කන බොහෝ කෑම වල සහ එන්ටරික් බැක්ටීරියා මාර්ගෙන් නමුත් අපේ ඒකට ශරීරගත වෙන්න පුළුවන්. නමුත් රීසස් ෆැක්ටර් කියන එක RBC සෙල් මෙම්බ්‍රේන්ස් මත විතරමයි තියෙන්නේ. ඒ නිසා ඒ වගේ ඇන්ටිජන් එකක් අපේ ඇඟට ශරීරගත වෙනවා නම් එහෙම වෙන්නේ බ්ලඩ් සෝසස් වලින්ම විතරයි. එතකොට ඔය ඇග්ලුටිනෝජන් D කියන එක තමයි රීසස් ෆැක්ටර් කියලා කියන්නේ. එතකොට කෙනෙක්ගේ බ්ලඩ් වල ඒ කියන්නේ RBC සෙල් මෙම්බ්‍රේන්ස් වල ඇග්ලුටිනෝජන් D කියන එක තියෙනවා නම් එයා RH පොසිටිව් කෙනෙක් විදියට ඇග්ලුටිනෝජන් D කියන එක නැත්නම් එයා RH නෙගටිව් කෙනෙක් විදියට තමයි සලකන්නේ. ඒ නිසා ABO and RH කියන blood grouping system දෙකටම අදාළව ගත්තොත් human blood වර්ග 8ක් තියෙනවා. එතකොට ඔන්න ඔය කියන ඇග්ලුටිනෝජන් එකට කියන්නේ ඇග්ලුටිනෝජන් D එවනත රීසස් ෆැක්ටර් කියන එකට විරුද්ධව හැදෙන ඇන්ටිබොඩිස් ගත්තම ඒවා IgG type. අපි දන්නවා IgG type එකේ ඉමුනොග්ලොබින් වලට ප්ලසෙන්ටා එක එහෙම ක්‍රොස් කරන්න පුළුවන්. ඒක විශේෂත්වයක්. බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කියලා කියන්නේ කෙනෙක්ගේ බ්ලඩ් තවත් කෙනෙක්ට දෙන එක. ඒතර බ්ලඩ් දායක කරන කෙනාට අපි කියනවා බ්ලඩ් ඩෝනර් කියලා. ඒක ලබා ගන්න කෙනාට කියනවා රෙසිපියන්ට් කියලා. එතකොට එහෙම බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරන්න කලින් සාමාන්‍යයෙන් ඩෝනර් and recipient ගේ blood groups match වෙනවද කියලා බලන්න ඕන. මොකද එහෙම match වුනේ නැතුව blood transfusion එකක් කරොත් එහෙම නැත්නම් අපි කියනවා incompatible blood transfusion එකක් කරොත් ඒ blood groups දෙක clumps වෙන්න පුළුවන්. ඒ නිසා ඒ clumps ඇතිවීම වළක්වන්න අපි කරනවා cross matching කියන එක. ඒතර ඒකදී කරන්නේ donor ගේ සහ recipient ගේ blood groups match වෙනවද කියලා බලන්න. ඒතර සාමාන්‍යයෙන් blood transfusion එකක් කරන්න ඕන වෙන්නේ කෙනෙක්ගේ මොනම හරි කන්ඩිෂන් එකක් නිසා RBC count එක අඩු වුණොත්, ඒ කියන්නේ hemorrhages වලදී හරි ඒ වගේ කන්ඩිෂන් එකකදී RBC count අඩු වෙනවා නම් ඒ අඩු වෙච්ච RBC count එක රිප්ලේස් කරන්න. එහෙම නැත්නම් අපි හිතමු කාගේ හරි කවුරු හරි කෙනෙක්ට තියෙනවා bleeding disorder එකක් කියලා. ඒතර ඒ වගේ කෙනෙක්ට protein factors deficient එකක් තියෙන්නේ. ඒ protein factors රිප්ලේස් කරන්න ඒ වැඩේට transfusion එක කරන්න පුළුවන්. ඒ වගේම immune deficiency එකක් තියෙනවා නම්, ඒ කියන්නේ immune cells අඩුයි නම් ඒව රිප්ලේස් කරන්න transfusion එක කරන්න පුළුවන්.
බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් ගත්තම එතකොට ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි හෝමෝලොගස් ට්‍රාන්ස්ෆියුෂන් කියන එක, අනිත් එක ඔටෝලොගස්. හෝමෝලොගස් කියන්නේ රෙසිපියන්ට් ඇන් ඩෝනර් පැහැදිලිවම දෙන්නේ. ඔටෝලොගස් කියන්නේ ඩෝනර්ම තමයි රෙසිපියන්ට් වෙන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක්ගේ බ්ලඩ් අරගෙන අපි බ්ලඩ් බැංක් එක වගේ තියෙනරලා පස්සේදී එයාටම අවශ්‍ය වුණොත් ආපහු ඒ බ්ලඩ්ම එයාටම ලබා දෙනවා. ඒක තමයි කියන්නේ ඔටෝලොගස් ට්‍රාන්ස්ෆියුෂන් කියලා. ඊට පස්සේ ට්‍රාන්ස්ෆියුෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් එක කොම්ප්ලිකේෂන්ස් එන්න පුළුවන්. එන ප්‍රධාන කොම්ප්ලිකේෂන් එකක් වගේ තමයි ඉම්යුනොලොජිකල් රියැක්ෂන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඉන්කම්පැටිබල් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් වුණොත් තමයි ඒක වෙන්නේ. ඒ වගේම ෆ්ලුයිඩ් ඕවර්ලෝඩ් වීමක්, ඊළඟට හයිපෝතර්මියා කියන්නේ උෂ්ණත්වය අඩු වීම හැකි. ඒ වගේ මෙටබොලික් රියැක්ෂන්, ඒ කියන්නේ මෙටබොලික් ඩිසෝඩර්ස් එන්නත් පුළුවන්. ඒ වගේම ඔය බ්ලඩ් හරහා ට්‍රාන්ස්මිට් වෙන ඩිසීසස් තියෙන ඉන්ෆෙක්ෂන් තියෙනවා නම් ඒවා ට්‍රාන්ස්මිට් වෙන්නත් පුළුවන්. හරියට හොයන්න බලන්න නැතුව ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරා. එතකොට RH ඉන්කම්පැටිබිලිටි කියලා කියන්නේ RH නෙගටිව් ඉන්ඩිවිජුවල් කෙනෙක් RH පොසිටිව් බ්ලඩ් වලට එක්ස්පෝස් වුණාට පස්සේ වෙන කන්ඩිෂන් එක. එතකොට ඉන්කම්පැටිබිලිටි එකක් තියෙන නිසා ක්‍රම්ප්ස් ඇති වෙන්න පුළුවන්. මොකද RH නෙගටිව් පේෂන්ට්ගේ බ්ලඩ් වල RH පොසිටිව් බ්ලඩ් වලට විරුද්ධව ඇන්ටිබොඩිස් හැදෙන නිසා. එතකොට RH ඉන්කම්පැටිබිලිටි එක නිසා එන කොමන් කොම්ප්ලිකේෂන් එකක් තමයි hemolytic disease of newborn කියලා කියන්නේ. ඒ කියන්නේ HDN කියලා කියන කෙටියෙන්. ඒතර ඒක දෙන්නේ මේකයි වෙන්නේ. අපි ගමු උදාහරණයක් විදියට අම්මා කෙනෙක් ඉන්නවා. එයාට පළවෙනි තවට බබෙක් ලැබෙන්න ඉන්නවා. ඒකට පළවෙනි ප්‍රෙග්නන්සි එක එයාගේ. අම්මා RH නෙගටිව්, බබා RH පොසිටිව්. එතකොට ප්‍රෙග්නන්සි කාලේ කිසිම අවුලක් වෙන්නේ නැහැ. නමුත් ඩෙලිවරි එක වෙද්දී බොහෝ වෙලාවට අර බබාගේ බ්ලඩ් ටිකක් හරි අම්මගේ බ්ලඩ් එක්ක මික්ස් වෙනවා. ඒතර අම්මාට පළවෙනි වතාවට RH පොසිටිව් බ්ලඩ් සඳහා සෙන්සිටයිස් වෙනවා. ඒතර අම්මගේ ඇඟේ අර බබාගෙන් ආපු RH පොසිටිව් බ්ලඩ් වලට විරුද්ධව ඇන්ටි RH ඇන්ටිබොඩිස් ඩෙවලොප් වෙනවා අම්මගේ බ්ලඩ් වල. ඒතර එහෙම හැදෙන ඇන්ටිබොඩිස් අම්මගේ බ්ලඩ් වල කාලයක් තියෙනවා. ඇන්ටිබොඩිස් සහ මෙමරි සෙල්ස්. ඒතර ඒ අම්මම තවත් ප්‍රෙග්නන්සි එකක් වුණොත් ඒ ප්‍රෙග්නන්සි එකේදී ලැබෙන ඉන්න දරුවත් RH පොසිටිව් වුණොත් තමයි අවුල වෙන්නේ. මොකද අපි කලින් කිව්ව විදිහට ඇන්ටි RH ඇන්ටිබොඩිස් IgG ටයිප් එකේ ඒවා. ඒ නිසා ඒවට ප්ලැසෙන්ට් එක ක්‍රොස් කරන්න පුළුවන්. ඒතර අම්මගේ ඇඟේ තියෙන ඇන්ටි RH ඇන්ටිබොඩිස් ප්ලැසෙන්ට් එක ක්‍රොස් කරලා ෆීටස් එකට යන්න පුළුවන්. ඒතර ෆීටස් එකත් RH පොසිටිව් නම් අර අම්මගේ ඉඳලා ආපු ඇන්ටි RH ඇන්ටිබොඩිස් වලින් ෆීටස් එකේ හිමොලයිසිස් එකක් වෙන්න පුළුවන් ඉන්කම්පැටිබිලිටි එක නිසා. ඒතර ඒ විදිහට හම් වෙන බබා හිමොලයිසිස් එකක් වෙච්ච බබෙක් නිසා එයා ගොඩක් වෙලාවට ජෝන්ඩිස් බබෙක් විදිහට තමයි ප්‍රසන්ට් වෙන්නේ. ඒතර hemolytic disease of newborn කියන එක අපි ඔය දැන් කලින් කිව්ව විදිහට RH ඉන්කම්පැටිබිලිටි නිසා එන්නත් පුළුවන්. ඒ වගේම non-RH hemolytic disease of newborns කියලා තියෙනවා. RH ඉන්කම්පැටිබිලිටි නිසා එන hemolytic diseases ගත්තම ඒවා less common නමුත් more severe. හැබැයි non-RH hemolytic diseases ගත්තම ඒවා more common හැබැයි less severe. දෙක දෙපැත්තට තියෙනවා. කොහොම හරි ඒ වගේ hemolytic disease එකක් තියෙන බබෙක් ගත්තම එයාගේ clinically present වෙනවා neonatal jaundice. හිමොලයිසිස් එකක් වෙච්ච නිසා එයාට ඇනීමියා තියෙන්න පුළුවන්. ඒ වගේම සිවියර් ෆෝම් එකක් නම් කියන්නේ ග්‍රේට් හිමොලයිසිස් එකක් වෙලා තියෙනවා නම් යුටරස් එක ඇතුළතින්ම මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලයිව් ඉපදුනොත් එයා ජොන්ඩිස් බබෙක් විදිහට තමයි ඉපදෙන්නේ. ඒතකොට එහෙම බබෙක්ට ට්‍රීට්මන්ට් විදියට ඉපදෙන්න කලින් නම් අපි ඒක අඳුරගත්තොත් ඉන්ට්‍රායුටරියන් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරන්න පුළුවන්. ඉපදුනට පස්සේ නම් ට්‍රීට්මන්ට් කරන්න වෙන්නේ හිමුණොත් එක්ස්චේන්ජ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරන්න වෙනවා. එතෙන්දී අම්බිලගස් එක හරහා තමයි මේ ට්‍රාන්ස්ෆියුෂන් එක කරන්නේ.
ඒ වගේම ෆොටෝതെරපි කරන එකත් හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඒකෙදි වෙන්නේ අන්කොන්ජුගේටඩ් විදියට ඇඟේ තැන්පත් වෙන බිලිරුබින් water soluble products බාටපත් කන්වර්ට් කරනවා ෆොටෝതെරපි එකේදී. ඒකට ඒවා wash out වෙලා යනවා. මේ තත්ත්වය ප්‍රිවෙන්ට් කරගන්න ඒ කල්ැතුවම කරන්න පුළුවන් එකක් තමයි අර විදියට ප්‍රෙග්නන්සිස් වලදී ඒ කියන්නේ ඩිලිවරි වෙද්දී පළවෙනි ඩිලිවරි එකකින් පැය 72ක් ඇතුළත ඒ කියන්නේ ඩිලිවරි එක වෙලා පැය 72ක් ඇතුළත අම්මට දෙන්න ඕන anti-RH antibodies පිටින්. ඒකට තමයි කියන්නේ රෝගම් කියලා. ඒක විශේෂත්වය තමයි පැය 72ක් ඇතුළත දෙන්න ඕන ඩිලිවරි එක වෙලා. ඒතර ඒකේ අපේක්ෂාව තමයි අපි දෙන ඇන්ටිබොඩීස් වලින් බබාගේ ඉඳලා අම්මට ආපු RH positive blood තියෙනවා නම් ඒවා විනාශ වෙලා යනවා. ඒ වෙන්නේ අපි දෙන ඇන්ටිබොඩීස් වලින්. එතකොට අම්මට අර RH positive blood වලට විරුද්ධව ඇන්ටිබොඩීස් හදන්න ඕනේ නැහැ. ඒ නිසා අම්මගේ ඇඟේ ඇක්ටිව් ඇන්ටිබොඩි ෆෝමේෂන් එකක් වෙන්නේ නැහැ. දැන් අපි දෙන්නේ ඇන්ටිබොඩීස් නිසා ඒ ඇන්ටිබොඩීස් ටික දවසක් ගිහිල්ලා නැති වෙලා යයි. නමුත් අම්මා කොයිම හරි වෙලාවක ඇන්ටිබොඩීස් හැදුවොත් අම්මා හදනවා මෙමරි සෙල්ස් උත්. ඒ නිසා ඒක කාලයක් තියෙනවා. ඒතකොට දෙවෙනි බබාටත් බලපාන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි කියන්නේ අම්මගේ ඇඟේ ඇක්ටිව් ඇන්ටිබොඩි ෆෝමේෂන් එක වළක්වන්න තමයි අපි පිටින් ඇන්ටිබොඩීස් දීලා අර බබාගේ ඉඳලා ආපු බ්ලඩ් ටික විනාශ කරලා දාන්න. ඒතොර එහෙම කරන්න ඕනේ වෙන්නේ RH positive baby කෙනෙක් ඩිලිවරි කරපු RH negative අම්ම කෙනෙක් ඉන්නවනම්. ප්ලේට්ලට් ගැන නම් අපි කලිනුත් කතා කරලා තියෙන්නේ. අපි ඔය ප්ලේට්ලට් ඩිරයිව් වෙන්නේ මෙගාකැරියෝසයිට්ස් වලින්. මේ මෙගාකැරියෝසයිට්ස් කියන ඒවා ඒකේ සයිටෝප්ලාසම් එක කැලි ගිල්ල තමයි ප්ලේට්ලට් වලපත් වෙන්නේ. ඒ නිසා නියුක්ලියස් නැහැ. ඒ වගේම T hub එක ගත්තොත් දවස් 4ක් විතර වගේ තමයි තියෙන්නේ. අනිත් blood cells වගේම මේවත් destroyed වෙන්නේ එයාගේ කාලය අවසන් වෙනවා tissue macrophages system එකේ. ඒ වගේම හැදෙන platelet වලින් 75ක් වගේ තමයි circulation එකේ තියෙන 25ක් spleen එකේ තියෙනවා. අපි ඒක කලින් කිව්වා. ඒ නිසා splenectomy එකේදී අර 25 කියන එක ස්ටෝර් වෙන ප්‍රමාණය ඒ ප්‍රමාණය දැන් circulation එකට එනවා. ඒ නිසා splenectomy වගේ condition එකකදී platelet count increase වෙන්න පුළුවන්. ඒ වගේම liver එකනුයි kidney එකනුයි secrete කරනවා thrombopoietin කියලා substance එකක්. ඒක වැදගත් වෙනවා megakaryocyte maturation එකට. ඒ කියන්නේ platelet production එකට. ඒ වගේම platelet ගත්තම ඒවයි membrane වල තියෙනවා collagen, von Willebrand factor, fibrinogen, ඒ වගේම ADP සඳහා receptors. එතකොට ඒක වැදගත් වෙනවා fibrinogen, von Willebrand factor, ඒ වගේම collagen වගේ ඒවත් එක්ක බැඳෙන. ඊට පස්සේ අපි කතා කරපු විදිහටම granules ඇතුලේ, ඒ කියන්නේ platelet ඇතුලේ තියෙන granules වල තියෙනවා serotonin වගේ substances, thromboxane A2 වගේ substances. platelet activation කියන වැඩේදී ඒවා නිදහස් වෙනවා degranulation වෙලා. ඒ වගේම platelets ඇතුලේ තියෙන tubules වල calcium store කරලා තියාගෙන තියෙනවා. දැන් අපි බලමු aspirin treatment එකකදී platelet වලට මොකද්ද වෙන්නේ clotting function එකට මොකද්ද වෙන්නේ කියලා. ඒතර ඊට කලින් අපිට බලන්න වෙනවා prostaglandin metabolism එක ගැන. සාමාන්‍යයෙන් ඇඟේ තියෙන cells වලින් prostaglandin හදන්න ඕනකොට වෙන්නේ cells වල තියෙන cell membranes වල තියෙනවා phospholipid. ඒ phospholipid තියෙන ඒවා phospholipase A2 කියන enzyme එක මගින් බිඳලා arachidonic acid බවට පත් වෙනවා. ඒ arachidonic acid වලින් තමයි එතනින් එහාට prostaglandin හදන්නේ. ඒතර membrane phospholipid වලින් තමයි arachidonic acid හදන්නේ. ඒ arachidonic acid වලින් pathways දෙකක යන්න පුළුවන් lipoxygenase pathway and cyclooxygenase pathway කියලා. lipoxygenase pathway එක දිගේ ගියොත් හැදෙනවා leukotrienes වගේ substances. prostaglandin හැදෙන්නේ cyclooxygenase pathway එකේ ගියාන් පස්සේ. ඒතර arachidonic acid cyclooxygenase pathway එකේ ගියාම ඒ කියන්නේ cyclooxygenase 1 and
E2 කියන එන්සයිම්ස් හරහා ගියාට පස්සේ තමයි ප්‍රොස්ටාග්ලැන්ඩින්ස් හැදෙන්නේ. ඒතොර එහෙම හැදෙන ප්‍රොස්ටාග්ලැන්ඩින් වර්ග දෙකක් තමයි thromboxane A2 and prostacyclin කියලා කියන්නේ. එතකොට ප්ලේට්ලට් වගේ සෙල්ස් වල ඔය වැඩේ වෙද්දි ගොඩක්ම හැදෙන thromboxane A2 කියන ප්‍රොස්ටාග්ලැන්ඩින් වර්ගය. ඒ වගේම අනිත් අතට ගත්තොත් එන්ඩෝතීලියල් සෙල්ස් වගේ සෙල් වල හැදෙන්නේ prostacyclin කියන ප්‍රොස්ටාග්ලැන්ඩින් වර්ගය. වැදගත් දේ තමයි ප්ලේට්ලට් වලට අපි කිව්වා නියුක්ලියස් නෑ. නමුත් එන්ඩෝතීලියල් සෙල්ස් කියන්නේ නියුක්ලියේටඩ් සෙල්ස්. ඒක වැදගත්. ඒතොර ඇස්ප්‍රින් ට්‍රීට්මන්ට් එකක් දෙද්දි මොකද්ද වෙන්නේ? ඇස්ප්‍රින් කියන්නේ සයික්ලොක්සිනේස් ඉන්හිබිටර් කෙනෙක්. එතකොට ඇස්ප්‍රින් අපි දෙන ඇස්ප්‍රින් වලින් වෙන්නේ ඔය ප්ලේට්ලට් වල වගේම එන්ඩෝතීලියල් සෙල්ස් වල තියෙන සයික්ලොක්සිනේස් පවා ඉන්හිබිට් වෙනවා. එතකොට සෛල වර්ග දෙකේම ප්‍රොස්ටාග්ලැන්ඩින් මෙටබොලිසම් එක ඉන්හිබිට් වෙනවා. එතකොට ඒ කියන්නේ ප්ලේට්ලට් වලින් thromboxane A2 හදන්නේ නැහැ. එන්ඩෝතීලියල් සෙල්ස් වලින් prostacyclin හදන්නේ නැහැ. හැබැයි ටික කාලයක් ගිහිල්ලා එන්ඩෝතීලියල් සෙල්ස් වලට නැවත සයික්ලොක්සිනේස් කියන එන්සයිම් එක හදාගන්න පුළුවන්. මොකද සයික්ලොක්සිනේස් කියන්නේ ප්‍රෝටීන් එකක්. ඒතර ඒක සඳහා කෝඩ් කරන ජීන් එක තියෙන නියුක්ලියස් තියෙනවා එන්ඩෝතීලියල් සෙල්ස් එකේ. මොකද ඒවා එන්ඩෝතීලියල් සෙල්ස් කියලා කියන්නේ නියුක්ලියේටඩ් සෙල්ස්. ඒ නිසා යාට ආපහු සයික්ලොක්සිනේස් හදලා ආපහු ප්‍රොස්ටාසයික්ලින් කියන එක හදාගන්න පුළුවන්. නමුත් ප්ලේට්ලට්ස් කියන්නේ නෝ නියුක්ලියේටඩ්. ඒ නිසා මේ නියුක්ලියස් නැහැ. ඒ නිසා එයාට අලුතෙන් ආපහු සයික්ලොක්සිනේස් හදාගන්න බෑ. ඒ නිසා එයාගේ thromboxane A2 හදන ෆන්ක්ෂන් එක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දැන් ගත්තන් පස්සේ thromboxane A2 හැදෙන්නේ නැහැ ප්ලේට්ලට්ස් වලින්. හැබැයි එන්ඩෝතීලියල් සෙල්ස් වලින් prostacyclin හදන්න පුළුවන්. thromboxane A2 and prostacyclin ගත්තම ෆන්ක්ෂන් සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද thromboxane A2 කියන්නේ platelet aggregator and vasoconstrictor කෙනෙක්. නමුත් prostacyclin කියලා කියන්නේ platelet anti aggregator and vasodilator කෙනෙක්. එතකොට thromboxane A2 clotting පැත්තට හිත කරයි, prostacyclin anti clotting පැත්තට හිත කරයි. ඒ නිසා අන්තිමේදී aspirin treatment එක නිසා prostacyclin වල ෆන්ක්ෂන් එක තමයි more prominent වෙන්නේ අන්තිමේදී. ඒ නිසා anti clotting action එකක් තමයි low dose aspirin වලට තියෙන්නේ. ඒ කියන්නේ low dose aspirin වලින් වෙන්නේ cyclooxygenase 1 enzyme එක inhibit වෙන එක. මොකද high dose aspirin වලට low dose නෙමෙයි high dose aspirin වලට තියෙන්නේ ඊටත් වඩා වෙන එහාට කිව් ෆන්ක්ෂන් එකක්. මොකද high dose aspirin එකකට පුළුවන් cyclooxygenase 1 නෙමෙයි 1 විතරක් නෙමෙයි cyclooxygenase 1 and 2 දෙකම inhibit කරලා දාන්න. එතකොට prostaglandin metabolism එක කලින්ටත් වඩා inhibit වෙනවා. ඒ නිසා ඇගේ inflammatory reactions impair වෙනවා. ඒ නිසා high dose aspirin treatment එකකට තියෙන්නේ anti inflammatory action එක. low dose aspirin වලට තියෙන්නේ anti clotting function එක. lymph ගත්තම එයාගේ main function එක වගේ එක තමයි interstitial fluid එක maintain කරන එක. කියන්නේ interstitial fluid එකේ volume එකයි pressure එකයි. මොකද interstitial fluid නැවත general circulation එකට එකතු කරවන්නේ lymphatic system එක හරහා. interstitial spaces වල තියෙන protein නැවත circulation එකට දාන්නෙත්, ඒ කියන්නේ blood circulation එකට නැවත ලබා දෙන්නෙත් lymphatic vessels හරහා, lymphatic system එක හරහා. ඒ වගේම gut එකෙන් lipid වගේ nutritions circulation එකට එකතු කරවන්නෙත් lymph හරහා. ඒ වගේම immunity පැත්තෙන් ගත්තත් lymph වැදගත් වෙනවා. එතකොට පොදුවේ ගත්තම ඇඟේ හැම තැනකම يعني ගොඩක් තැන්වල lymphatic channels තියෙනවා. lymph vessels තියෙනවා. නැති තැන් කිහිපයක් තියෙනවා. skin එකේ නෑ, central nervous system එකේ නෑ, muscles වල endomysium එකේ නෑ, ඒකට අමතරව bones වල නෑ. ඒ වගේම valves වලත් lymph channels නෑ. එතකොට lymph වල ප්‍රධාන වශයෙන් water, protein, lipid,
ලිම්ෆොසයිට්ස් තියෙනවා, මයිනොසිට්ස් තියෙනවා, ක්ලොටින් ෆැක්ටර්ස් වගේ තියෙන්න පුළුවන්. ඊළඟ වැදගත් කාරණාව තමයි සාමාන්‍යයෙන් බ්ලඩ් වෙසල්ස් ඇතුලේ ගමන් කරන රේට් එක වගේ නෙමෙයි, ඊට වඩා ගොඩාක් අඩු රේට් එකකින් තමයි ලිම්පැටික් වෙසල්ස් වල ලිම්ෆ් චැනල්ස් වල ලිම්ෆ්ස් පරිවහනය වෙන්නේ. නමුත් කැපිලරි ප්‍රෙෂර් වැඩි වෙන වගේ කන්ඩිෂන් එකකදී ෆ්ලුයිඩ් ලීකේජ් එක වැඩි කැපිලරි බෙඩ්ස් වලින්. ඒතර ඉන්ටර්ස්ටිෂල් ෆ්ලුයිඩ් ෆෝමේෂන් එක වැඩි. එතකොට ලිම්පැටික් ෆ්ලෝ එකත් වැඩි. ප්ලාස්මා ප්‍රෝටීන් ගැන කතා කරද්දී බ්ලඩ් වල සාමාන්‍යයෙන් ප්ලාස්මා ප්‍රෝටීන් වගේ තුනක් තියෙන ප්‍රධාන වශයෙන් ඇල්බියුමින්, ග්ලොබියුලින්, ෆයිබ්‍රිනෝජන්. මේවා ගැන ෆිසියොලොජි වලට වඩා හොඳට බයෝකෙමිස්ට්‍රි වල වැඩිදුරටත් කතා කරනවා. මූලිකම කරුණු විදිහට ගත්තොත් ප්ලාස්මා ප්‍රෝටීන් හැම එකක්ම වගේ හදන්නේ ලිවර් එකේ. නමුත් ඉමුනෝග්ලොබින් වගේ ප්ලාස්මා ප්‍රෝටීන් හදන්නේ ලිවර් එකේ නෙමෙයි. ඒක ඉමුන් සෙල්ස් වලින් තමයි හදන්නේ. ඒ කියන්නේ ප්ලාස්මා සෙල්ස් වලින්. ෆන්ක්ෂන්ස් ගත්තාම මේන්ම ෆන්ක්ෂන් එකක් තමයි ප්ලාස්මා ඔස්මොටික් ප්‍රෙෂර් එක පවත්වා ගන්න එක. ඒකත් මේන්ලි කරන්නේ අනිත් දෙනට වඩා ඇල්බියුමින් වලින්. ඒ වගේම බෆරින් ඇක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ බ්ලඩ් වල මුළු බෆරින් කැපැසිටි එකෙන් 15ක් විතරම කරන්නේ ප්ලාස්මා ප්‍රෝටීන් වලින්. ඊට පස්සේ ඉමුනෝග්ලොබින් කියන්නේ ප්ලාස්මා ප්‍රෝටීන් එකක් නිසා අපි දන්න ඉමුනෝග්ලොබින් වලින් ඉමුනිටි ෆන්ක්ෂන් එකක් කරනවා. ඒ වගේම ෆයිබ්‍රිනෝජන් කියන්නේ ප්ලාස්මා ප්‍රෝටීන් එකක්. එතකොට ඒක ෆයිබ්‍රිනෝජන් අපි දන්නවා හීමෝස්ටේසිස් එකට ඕන වෙන බව. ඒ වගේම ප්ලාස්මා ප්‍රෝටීන් වලින් බ්ලඩ් දිගේ එක එක සබ්ස්ටැන්සස් එක්ක බැඳිලා ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරන ෆන්ක්ෂන් එකක් කරනවා. ඊළඟට සාමාන්‍යයෙන් ප්ලාස්මා ප්‍රෝටීන් ලෙවල් එක අඩු වෙන කන්ඩිෂන්ස් සහ වැඩි වෙන කන්ඩිෂන්ස් ගැන පොඩි අයිඩියා එකක් තියාගන්න ඕන. ප්ලාස්මා ප්‍රෝටීන් ලෙවල් එක අඩු වෙනවා ප්‍රෝලොංග් ස්ටාර්වේෂන් වලදී. ප්‍රෝටීන් සින්තසිස් එක අඩු වෙන නිසා. ඒ වගේම ලිවර් ඩිසීස් එකකදී සිරෝසිස් වගේ කන්ඩිෂන් එකකදී ප්ලාස්මා ප්‍රෝටීන් ප්‍රොඩක්ෂන් එක අඩු වෙන නිසා. මැල් ඇබ්සෝප්ෂන් සින්ඩ්‍රෝම් එකකදී ඇමිනෝ ඇසිඩ් ඇතුළු නියුට්‍රිෂන්ස් ඇබ්සෝප්ෂන් එක ඉම්පෙයාර් වෙන නිසා. ඒ වගේම නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ අපි දන්නවා කිඩ්නි වල බ්‍රෝමන් කැප්සූල්ස් වල තියෙන සයිලර් ප්‍රෝටීන් වල ෆන්ක්ෂන් එක අඩු වුණාම. ඒ කියන්නේ අපි දන්නවා සයිලර් ප්‍රෝටීන් කියලා කියන්නේ නෙගටිව්ලි චාර්ජ්. ඒ නිසා එයාට පුළුවන් පෙරෙන්න බලාගෙන එන නෙගටිව්ලි චාර්ජ්ඩ් මොලිකියුල්ස් තියෙනවා නම් ඒවා රිපෙල් කරලා දාන. ඒ නිසා සාමාන්‍යයෙන් නෙගටිව්ලි චාර්ජ්ඩ් මොලිකියුල්ස් කියන්නේ කිඩ්නි වල නෙෆ්‍රෝන්ස් වලින් පෙරෙනවා අඩු. නමුත් සයිලර් ප්‍රෝටීන් අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඇල්බියුමින් වගේ නෙගටිව්ලි චාර්ජ් මොලිකියුල්ස් ඇගෙන් ලොස් වෙනවා පෙරිලා ගිහිල්ලා. ඒ නිසා නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් වලදී අපි දන්නවා ඇල්බියුමින් ලොස් එකක් වෙනවා පෑගෙන්. ඒ වගේම බර්න්ස් වලදීත් අපේ ප්ලාස්මා ප්‍රෝටීන් වල ගොඩක් වෙලාවට හානි වෙන්නේ. ඒතර ප්ලාස්මා ප්‍රෝටීන් වලින් සමහර ප්ලාස්මා ප්‍රෝටීන් ඉන්ෆෙක්ෂන් වලදී වැඩි වෙනවා, විශේෂයෙන්ම ඇකියුට් පේස් ප්‍රෝටීන්ස්. මම ආයෙත් කියන්නම් ඔය ඇල්බියුමින්, ග්ලොබියුලින්, ෆයිබ්‍රිනෝජන් ගැන මෙතෙන්දීට වඩා හොඳට බයෝකෙමිස්ට්‍රි වලදී ප්ලාස්මා ප්‍රෝටීන් පාඩමේදී අපිට හොඳට මීට වඩා විස්තරතුව බලා ගන්න පුළුවන්. මෙතෙන්දී මූලිකම කරුණු ටිකක් විතර දැනගත්තම ඇති. විශේෂයෙන්ම ඇල්බියුමින් ලෙවල් එක කියන එක liver function estimate කරන්න අපිට ගන්න පුළුවන් හොඳ ඉන්ඩිකේටර් එකක්. ඊළඟට globulin ගත්තම ඒක immunity function, transport function, ඊට පස්සේ osmotic pressure පවත්වා ගන්නවා වගේ functions එකක් තියෙනවා. ඊට අමතරව ගත්තම albumin වලට වඩා විශාලත්වයෙන් වැඩි. ඒ වගේම සාමාන්‍යයෙන් ගත්තොත් අපේ තියෙන්න ඕන albumin globulin ratio එකක් තියෙන එක 2:1 වගේ තමයි තියෙන්නේ. නමුත් liver disease වගේ condition එකකදී albumin production එක ලොකුවටම අඩු වෙන නිසා ratio එක අඩු වෙන්න පුළුවන්. ඒක 2:1කට වඩා අඩු වෙන්න පුළුවන් ratio එක. ප්ලාස්මා ප්‍රෝටීන් වලින් ගත්තම ෆයිබ්‍රිනෝජන් වගේ ගත්තම ඒවයි ඔන්කොටික් ප්‍රෙෂර් පවත්වා ගැනීමට ලොකු කන්ට්‍රිබියුෂන් එකක් නැහැ. ඒක අපි දන්නවා හීමෝස්ටේසිස් පැත්තට තමයි ලොකුම කන්ට්‍රිබියුෂන් එක තියෙන්නේ ෆයිබ්‍රිනෝජන් වල.